අයිබෝවන් සුබුදෑසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියග පත්තරමේන්තුවත් එක්ක අද නොවැම්බර් මාසේ 27 වෙනිදා මේ මාසේ අපි ඔබ හමු වෙන අවසන් සෙනසුරාදා දවස අද නොදැනීම කොරෝනාවත් එක්කම අවුරුදු දෙකක් ගත වෙලා දැන් නොවැම්බර් මාසෙත් අවසන් වෙන ළඟයි. දෙසැම්බර් මාසෙට එන වෙන උත්සව මාසයක්. හැබැයි කොරෝනාවත් එක්ක අපිට ගත කරන්න වෙලා තියෙන්නේ. ඒ අතරෙදි දැන් ඊයේ දවසේ තහවුරු කරපු පෙරේදා දවසේදී සිද්ධ වෙච්ච මරණ 26ක් පිළිබඳව තොරතුරු අපිට වාර්තා වෙනවා. මරණ ප්‍රමාණය ටිකක් එන්නම වැඩි වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඔය අතරේදී ආසාදිතයන් ප්‍රමාණය ඊයේ දවසේ 714ක් විදිහට වාර්තා වෙනවා. කොරෝනාව පිළිබඳව නැවතත් අපි හිතන්න ඕන බලන්න ඕන කාල සීමාවක් සමහර විට මේ අවදානම පහව ගිහින් කියලා ඔබ හිතන්න පුළුවන්. උත්සව සමයක් වෙන හින්දා සාප්පු සවාරයේ දෙන්නත් පුළුවන්. හැබැයි ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව අංක එකට තියාගෙන මේ හැම දෙයක්ම සිද්ධ කරන්න කියන කාරණා මතක් කරනවා. දැන් අපේ රටේ මේ ගිහින් තියෙනවා කොරෝනාවෙන් 14258ක් ටිකක් බරපතල තත්ත්වයක්. ඒ කොහොම වුණත් අද දවසේ ජාතික පුවත්පත් මේ තොරතුරු වගේම තවත් බොහෝ දේවල් වාර්තා කරනවා. අපි සූදානම් මේ ගැන ඔබට කියන්න. ඊට කලින් මාත් එක්ක ඉන්නවා දිනුෂ. සුබදෑසනක් නජිත් කිව්වයින් පස්සේ මේ අද අපි නොවැම්බර් මාසේ ඔබ හමුවන අවසාන දවස කියලා අවසාන සෙනසුරාදා දවස කියලා එනම් වෙන විදිහකට දැනෙන්න පටන් ගත්තා. හරිද? ඒ කියන්නේ නජිත් දැන් ඊට පස්සේ නජිත් එහෙම ගිහිල්ලා කොරෝනා අවදානම ගැන කිව්වා. මේ 2021 අවුරුද්දේ නොවැම්බර් මාසේ අවසාන සෙනසුරාදා දවස. අනිත් පැත්තෙන් ගත්තොත් 2021 නොවැම්බර් 27 කියලා දවසක් ආයේ එන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි මේ ලැබිච්ච ජීවිතේ වගේ එකක් ආයේ එන්නෙත් නැහැ. අනිවාර්යයෙන්. හරිද? එතකොට එහෙම ගත්තම මේ ජීවිතය පරිස්සම් කරන එක සහ අර පරිස්සමෙන් ජීවත් වෙන එකේ වටිනාකම කොයිතරම්ද? ඊළඟට දැන් නජිත් කිව්වම මේ නොවැම්බර් මාසේ අවසාන සෙනසුරාදා දවස කියලා 2021 අවුරුද්දේ 331 වෙනි දවස තමයි අද මේ ගත කරන්නේ. තවත් දවස් 34යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න. තවත් දවස් 34යි තියෙන්නේ. එතකොට කල්පනා කරලා බලමු අවුරුද්දක් පටන් ගනිද්දී අපේ ඔළුවේ තිබිච්ච ඉලක්ක ප්‍රාර්ථනා අපි දින පොතක ලිව්වා වෙන්නේ නැති ඉලක්ක අරව මේවා ඒ වයින් අපි කොයිතරම් ඉස්සරහට ගිහිල්ලා තියෙනවද සහ දැන් අපි කොතනද තවත් දවස් 34ක් තියෙනවා ඕන්නම් මේක අත්තරලා දාන්න පුළුවන් තවත් දවස් 34යි තියෙන්නේ වැඩක් නැහැ ඊළඟ අවුරුද්දේ පටන් ගමු කියලා නෑ තව දවස් 34ක් තියෙනවා අපි තෝරගන්නේ මොන පැත්තේද තව දවස් 34යි තියෙන්නේ කියන එකද නැත්නම් තවත් දවස් 34ක් තියෙනවා කියන එකද කොහොම වුණත් අද මේ දවස 27 වෙනිදා සෙනසුරාදා දවසක්. අද සෙනසුරාදා තාත්තටත් නිවාඩු දවසක්. අද සෙනසුරාදා දවස තාත්තටත් නිවාඩු දවසක්. එහෙම වුණාම මොකද වෙන්නේ? තාත්තත් ලැප්ටොප් එක ගාවට වෙලා එහෙම නැත්නම් ලැප්ටොප් එකට වෙලා එහෙම නැත්නම් තාත්තගේ ස්මාර්ට් ෆෝන් එක ළඟ ඉඳගෙන ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන තාත්තත් දවසේම වැඩද ඊට පස්සේ අම්මත් කුස්සිය උයන්නෙත් පිහන්නෙත් ස්මාර්ට් ෆෝන් එක දිහා බලාගෙනද ඊළඟට දරුවෝ ටිකත් එහෙමද එහෙම විය යුතුද පුතාලා දන්නවද අද පුංචි නැන්දලා එනවා අයියලා දෙන්නත් එක්ක නිවාඩු කාලෙම අයියලා අපේ ගෙදර ඉන්නවා මේ හරි රසබර සිද්ධියකට මුල පුරන කතාබහක් ආරම්භ වෙන්නේ මේ නිල් අහස අපි හැමෝගෙම කියන ප්‍රියා දොඩංගොඩ කියන ලේඛිකාවගේ ළමා කෘතිය සෙනසුරාදා දවසක් ගෙදර හැමෝම ගෙදර ඉන්නවා ඊළඟට පුංචි නැන්දලා අයියලාත් එක්ක එනවා හරිම හොඳ ආරංචියක් මල්ලිටයි අයියටයි හරිම සතුටුයි. සරුංගල් දෙකකට කඩදාසි කපන්න අලවන්න සිතුම් තාත්තට උදව් වුණා. මල්ලිත් තාත්තට උදව් කරනවා. මෙන්න වෙනස. අර මොබයිල් ෆෝන් එකක් තියාගෙන ජංගම දුරකථනයක් තියාගෙන ඉන්නව නෙවෙයි සරුංගල් දෙකක් හදන්න ඒක කඩෙන් ගේන්නත් නෙවෙයි නජිත්. ඒකේ කපන්න, කොළ කපන්න, අලවන්න ඊළඟට අර බැලන්ස් කරන්න සේව්ව හදලා බැලන්ස් කරන එක ඒක තමයි වටින වැඩේ ඒක ලේසි පාසු වැඩක් නෙවෙයිනේ ඊන ඇඟිල්ල මැද්දේ තියලා හරියට බැලන්ස් කරගන්න ඕනේ නේ දැන් මේවා හරි අමාරු වැඩ මේවා තමයි ජීවන කුසලතා තාත්තා සරුංගල් දෙකක්ම හදලා හරි ලස්සනයි තාත්තේ අම්මා මේ බලන්න අම්මත් ආවා හරිම ලස්සනයි අම්මටත් සතුටුයි සිතුම්ට නෑ සරුංගලයක් මල්ලිට නිල් පාට එකක් මේ හරි ලස්සන කතාවක් ඒ කියන්නේ නජිත් දැන් දරුවන්ට ආස හිතන කතන්දර. ඒ කියන්නේ දරුවෝ පුංචි කාලේ ඉඳලම අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ මේ අලුත් පරම්පරාව මොබයිල් ෆෝන් එකෙන් තමයි නිදි කරවන්නත් හදන්නේ. බත් ටික කන්න දෙන්නෙත් මේ YouTube ගිහිල්ලා මොන හරි බලන ගමන්. හැබැයි එහෙම වුණාට දරුවන් දැන් පුරුදු වෙලා තියෙන එකේ තප්පරෙන් මිලි තප්පර ගාණින් වෙනස් වෙන
රූප කීපයක් බලන්න තමයි දරුවන්ගේ හිත පුරුදු වෙලා තියෙන්නේ. ඇස පුරුදු වෙලා තියෙන්නේ, මනස හුරු වෙලා තියෙන්නේ. මේ පොත ගත්තම ළමා පොත ගත්තම එක පිටුවක තියෙනවා කතාව. අනිත් පිටුවේ තියෙනවා චිත්‍රය. මේ චිත්‍ර දිහා බලන් ඉඳිද්දී අර සාමාන්‍යයෙන් අපි වීඩියෝවක එහෙම නැත්නම් YouTube එකේ බලාගෙන ඉන්නවා වගේ නෙවෙයි මේ පින්තූර දිහා බැලුවාම පරිකල්පනය දියුණු වෙනවා. මේ බලන්න මේ හිතෙනවා. දරුවන්ට හිතන්න වෙලාවක් දෙනවා. සැනෙන් රූපරාමු වෙනස් වෙද්දී දරුවන්ට හිතන්න වෙලාවක් නැහැ. හිතන්න වෙලාව නැතුණෙන් පස්සේ පරිකල්පනයක් ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් මේ පොතේ හරි ලස්සන කතාවක් එනවා. එහෙම කියලා සරුංගල් යවන්න හොඳ දවස තමයි අද දවස. අපි හවස් වෙලා වෙල්ෙලියට යමු කියලා යනවා. ඊට පස්සේ ගෙදර අය කන්න සූදානම් කරනවා. ඊළඟට සරුංගල් හමුදාවේ පුංචිම සමාජිකයා සංදීප. එයා සරුංගලෙත් කර තියාගෙන දුවනවා. පුංචිම සමාජිකයා. නජිත් එහෙම මේ අවස්ථාව ලැබිලා තියෙනවද සරුංගල්? එහෙම අත්දැකීම් තියෙනවා. හැබැයි දැන් පුංචි දරුවන්ට එහෙම අත්දැකීම් තියෙනවද? ඒකත් ප්‍රශ්නයක්. ඔව්. ගම්වල සමහර විට තවමත් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අත්දැකීමක රස මිහිර ඉන්පස්සේ ලොකු පණිවිඩයක් දෙනවා. අපි මේ සරුංගල් අරින්නේ අහසේ. ඒ අහස මට විතරක් අයිති නෑ. මට විතරක් නෙවෙයි අයියලාට, මල්ලිලාට, නංගිලාට, අක්කලාට, සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම අයිති. ඒ විතරක් නෙවෙයි කුරුල්ලන්ටත් අයිති. හරි රසවත් ලස්සන කතාවක් ක්‍රියා දොඩංගොඩ ලේඛිකාව මේ අවුරුදු 7-9 දරුවන්ට සුදුසු කෘතිය තුල කතා කරනවා. ජාතික සාහිත්‍ය සම්මාන ලැබනවා 2018 සහ 2019 ප්‍රියාදොඩංගොඩගේ මේ නිල් අහස අපි හැමෝගෙම පුංචි කතාවකින් ලොකු පාඩමක් කියා දෙනවා. ඉඩ තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් පොතක් අරගෙන කියවන්න. පොත් වටිනවා. හැමදේටම ඔබේ දැනුම ආකල්ප කුසලතා මේ හැම දෙයක්ම දිනු කරගන්න. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න තෝරගන්නේ දිවයින පුවත්පත. අද ප්‍රධාන සිරස්තලයක් විදිහට දිවයින පුවත්පත වාර්තා කරන කාරණාව අතිගරු ජනාධිපතිතුමන් ඊයේ දවසේ ඊයේ සන්ධ්‍යාවේ කියපු කතාවක් අද ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා. විවේචන එල්ල වෙයි ජනප්‍රිය නොවන තීන්දුව රැසක් ගන්නවා ජනපති කියයි කියලා අද දිවයින පුවත්පත වාර්තා කරන කාරණාව. ගෝලීය ආර්ථික අභියෝගයේ ජය කනිමින් රට සමෘද්ධි කරාගෙන යාමට ඉදිරියේදීද ජනප්‍රිය නොවන තීන්දුව රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒවා විවේචනයට ලක්වද නුදුරු අනාගතයේම එහි ප්‍රතිඵල රටටත් ජනතාවටත් හිමි වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා කියලා අද දෙවයින පුවත්පත ඔය විදිහට කියන්නේ. ඊයේ පැවැත්වුණා ජනාධිපති අපනයන සම්මාන උළෙල. එහිදී තමයි ජනාධිපතිතුමන් මේ පිළිබඳව සඳහන් කරේ. අද ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා කරමින් දෙවයින පුවත්පත කියන කාරණාව කෙටි කාලීනව අභියෝග ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු අතර රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලු දෙනාකින් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා සඳහන් කළා කියලා අද දෙවයින පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. අපි ඔබට මේ රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය තුළින් මේ පිළිබඳව කිව්වා. අපි බලමු ජනාධිපතිතුමන් මොනවද කිව්වේ කියලා. They have created space for new local industries to develop. නව කර්මාන්ත බුද්ධිමත්ව පෝෂණය කිරීම අවශ්‍ය වෙනවා. කෙටිකාලීන ලාභ ඉපීම වෙනුවට ගෝලීය වශයෙන් තරඟකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට අපි ක්‍රියා කළ යුතුයි. අපේ රටේ ස්වාභාවික සම්පත් බහුලව තියෙනවා. උගත් සහ ඵලදායී ශ්‍රම බලකායක් ඉන්නවා. අපිට විශාල ලෙස ප්‍රතිලාභ ලබාගත හැකි බොහෝ උපාය මාර්ගික පිහිටීමක් තියෙනවා. අපගේ අපනයන භෝග විශේෂයෙන් තේ කුරුදු ගම්මිරිස් සහ පුවක් ලෝකේ හොඳම තත්ත්වයේ භෝග ලෙසයි සැලකෙන්නේ. අපතේ යන නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ සකස් කරලා ගෝලීය වෙළඳපළට අපනයනය කළහොත් විශාල අපනයන වටිනාකමක් රට තුළ නිර්මාණය කරගන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී සහ සෞඛ්‍ය හිතකර කාබනික කෘෂිකර්මාන්තයේ දිරිමත් කිරීමේ ප්‍රතිපත්තිය අපි දැකිය යුත්තේ මේ සන්දර්භය තුළ සිටයි. ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රෙගුලාසි විධිමත් කිරීම හා වෙනත් පියවර ගැනීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳනවා කියලා අපි සහතික වෙනවා. We will also ensure that remaining impediments to the performance of export industries will be quickly resolved. දිරුෂ අපි මේ හැමදේත් එක්කම දකින්නේ ජනාධිපතිතුමන් විශේෂයෙන්ම අර ජනප්‍රිය දේශපාලනඥයෙක් වෙන්න උත්සාහ කරනව නෙවෙයි ජනප්‍රිය නොවන තීන්දුව తీරන අරගෙන රටේ අනාගතය හදන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි ජනාධිපතිතුමන් වැඩි වශයෙන් අවධානය කරන්නේ. අපි ඔය සාම්ප්‍රදායික දේශපාලනඥයෝ දකින්නේ මේ ජනප්‍රිය තීන්දුව తీරන ගන්නවා. මේ ඊළඟ පාර ඡන්දෙදී මේ කොහොමද වැඩිමනාප ගන්න කියන කාරණාව පිළිබඳ අවබෝධය තමයි මේ හැමදෙනෙක්ටම තියෙන. හැබැයි ජනාධිපතිතුමන් එහෙම නැහැ. තුමන් කියන කතාව
ඉදිරියේදී අභියෝගාත්මක කාල සීමාවක් අපේ රටට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයටම කොරෝනාවේ අභියෝගයට මුල හේතුව ඒ හින්දා ඉස්සරහට ජනප්‍රිය නොවන තීන්දුව తీරන ගන්න වෙයි කියන කාරණාව ජනාධිපතිතුමන් කියනවා. පටි තද කරගන්න කියලා ඉස්සර ඉඳපු නායකයෝ කිව්වා. එහෙම පටි තද කරගන්න වෙන කාලයක්. ඔය අතරේදී දැන් මේ වෙනකොට අපි දැක්ක බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දෙනවා. ඊයේ දවසේ කොවිඩ් මර්ධන කමිටුව රැස් වුණා. උදෑසන කාලේදී ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන්නා. අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන කියනවා. මොබයිල් සර්විස් mooted for booster shots කියලා ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ. booster also for over 20s with non-communicable diseases මේ බෝ නොවන රෝග තියෙන වයස අවුරුදු 20ට වැඩි පිරිස් සඳහා එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව මේ යටතේ මේ විශේෂම පිළිකා ආසාදනයට ලක් වූවන් ඒ වගේම පිළිකා සඳහා ප්‍රතිකාර ගන්න පිරිස් ඒ වගේම විශේෂම මේ හදවත් රෝගීන් මේ හැම දිනෙකටම ඉදිරියේදී වයස අවුරුදු 20ට වැඩි පිරිස් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න සූදානම් කියන කාරණාව සඳහන් කරනවා. ඒ අතරේ ජංගම සේවා වැඩි කරන්න කියලා ජනාධිපතිතුමන් සඳහන් කරනවා. ජංගම සේවා අපි දැක්ක පහුගිය කාලෙත් එන්නත් කරන්නේදී පාවිච්චි කරනවා. දැන් මෙවර තුන්වෙනි මාත්‍රාව ලබා දෙනකොටත් ජංගම සේවා වැඩි කරන්න කියන කාරණාව තමයි ජනාධිපතිතුමන් සඳහන් කළේ. ඔය අතර තුමන් උපදෙස් ලබා දෙනවා introducing anti-covid pills discussed මේ විශේෂම ලෝකයේ දැන් තියෙන ප්‍රවණතාව තමයි දිනුෂාර මේ පිල් එකක් නැත්නම් මේ සඳහා විශේෂම කැප්සියුල් එකක් ఔෂධයක් හඳුන්වලා දීලා තියෙනවා කොවිඩ් මර්ධනය සඳහා. මේක අපේ රටට ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා. ඒ පිළිබඳව මේ ඊයේ පැවැත්විච්ච සාකච්ඡාවේදී අවධානය යොමු වුණා කියන කාරණාව තමයි අද ඩේලි නිවුස් පුවත්පත කියන්නේ. අතරේ more programs to educate public ජනතාවගේ දැනුවත් භාවය මදි. ඒ නිසා ඔවුන්ගේ ඒ දැනුවත්කම ඇති කරන්න විශේෂයෙන්ම වැඩසටහන් සංවිධාන කරන්න කියන කාරණාව ජනාධිපතිතුමන් මේ කොවිඩ් මර්ධන කමිටුවේදී උපදෙස් විදිහට ලබා දුන්නා කියලා අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. අපිට පේනවා දැන් මේ වෙනකොටත් පාරේතොට යනකොටත් අපිට පේනවා ජනතාවගේ අර තියෙන නොදන්නකම නෙවෙයි නොදන්නකමද සමීර මේ නජිත් මෙතන තියෙන්නේ එහෙම නැත්නම් දන්න වුණාට මේව ගණන් ගන්න නැතිකමද අපි හිතන්නේ ගණන් ගන්න නැතිකම දැන් අර සමහර විට අවුරුදු දෙකක් කොවිඩ් එක ජීවත් වෙලා දැන් ඇති මට්ටමටම ඇති වෙලා වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙන්න නරකයි. තවත් අගාධයකට රට ගෙනියනවද කියන කාරණාව පිළිබඳව නැවත නැවතත් හිතන්න ඕනේ. ඔව්. දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ටත් වැඩි අපි දන්නවා. හැබැයි නිකමට බලන්න මේ බත්තර මුල්ලෙන් පටන් ගත්තම නජිත් රෑට තියෙන නයිට් කඩ එහෙම නැත්නම් කොත්තු කඩ ඒවයි කීයෙන් කී දෙනෙක් කොත්තු බාස් වුන්න හැලා මාස්ක් එක දානවද මුහුණු ආවරණය දානවද ඊළඟට කෑම ටික අරන් එන වේටර්වරුන් කී දෙනෙක් මාස්ක් එක හරියට දානවද සමහරට නයිට් කඩේකින් කෑම එකක් කන්න යන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසානේ. ඊට ඒ යද්දිත් සමහරවිට ඒ සෞඛ්‍ය නීති රීති එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් අරවා මේ අතපත ගන්නවා ඒ අතින්ම තමයි ඉන්දියාප්ප ටික ගණන් කරලා දෙන්නේ. ඒ නිසා දැනුවත් භාවය ඕන තරම් තියෙනවා. මේ ආකල්පය කොහොමද වෙනස් කරන්නේ කෙටි කාලීන වෙනස් කරන්නේ ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි මීට කාලයකට කලින් කියන අවුරුදු 2කට 3කට කලින් අපි රටේ ලෝකයේ ලොකුම ප්‍රශ්න විදිහට කතා කරා non communicable diseases පිළිබඳව. එහෙම නැත්නම් මේ බෝ නොවන රෝග පිළිබඳව. දැන් communicable diseases එහෙම නැත්නම් මේ බෝ වන රෝග පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙන් ගැලවීමක් තවමත් නැහැ. ඒක ගැන තවදුරටත් වාර්තා වෙනවා. රෝග ලක්ෂණ නැති රෝගීන් සමාජය තුළ කොයිතරම් ඉන්නවද? රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගීන් හැමතැනම මොකද කරන්න ඕනේ? සෞඛ්‍ය පුරුදු අනුගමනය ආරක්ෂාවට ඇති එකම මගයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන ප්‍රකාශය අද සුභාෂිනී සේනානායක වාර්තා කරනවා දිනවෙන පුවත්පතට. මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දිනකට PCR 5000 ඉක්මවා සිදු කළත් එසේ හමුවන රෝගීන් ප්‍රමාණය පස්සේ තමයි අනාවරණය වෙන්නේ. එසේ කළත් ඇතැම් විට රෝගීන් හමුවන්නේ රෝගය වැළඳුණු පසුව බවත් හෙතම සඳහන් කරනවා. ඒ නිසා රෝගය බෝ කර නොගැනීමත් රෝගය වැළඳීමෙන් පසුව එය ව්‍යාප්ත නොකර සිටීමත් ඉතා වැදගත් බව තමයි සඳහන් කර සිටින්නේ. රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගීන් හැමතැනම. එහෙම බැලුවම නජිත්ත මාවත් සැකකාරයෙක් තමයි. ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්නුවාට සමහර විට මම රෝගවාහකයෙක් වෙන්න පුළුවන්. අර වෛද්‍යවරු කියන්නේත් මේ තමුන් ගාව තමුන් ඉස්සරහා ඉන්න කෙනා කොරෝනා ආසාදිතෙක් කියලා වැඩ කටයුතු කරන්නේ. ඒ විදිහට හිතලා වැඩ කටයුතු කළොත් මේ රෝගීන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන කාරණාව. ඒ ආරක්ෂාව බිඳ වැටුණු තැනකදී තමයි දිනුෂ කොරෝනාව ආසාදනය වෙන්නේ.
කොයි වෙලාවෙද කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ දැන් 60ට වැඩි අයට එන්නත ලබා දීමේ සූදානමකුත් තියෙනවා නේද? ඔව් ජනාධිපතිතුමන් කියපු කාරණාව අද දවසේ දිවයින පුවත්පතත් වාර්තා කරනවා මේ විදිහට 60ට වැඩි සැමට ජංගම සේවා මගින් බූස්ට් එන්නත ජනපතිගෙන් උපදෙස් වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝග ඇති සියල්ලන්ට තුන්වෙනි මාත්‍රාව ග්‍රාමීය කොරෝනා ව්‍යාප්තිය පාලනයට වැඩි අවධානයක් යොමු කළා තියෙනවා කියලා මේ ඊ උදෑසන කාලේ පැවැත්වෙච්ච කොවිඩ් මර්ධන කමිටුවේදී අවධානයට ලක් වුණා කියන කාරණාව අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට ඩෙල්ටාවේ බිහිසුණුකම අපි අත්දැක්කා. ඩෙල්ටාව කොයිතරම් වේගයෙන් පැතිරෙනවද? හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඒතකොට ඉන්දියාවේ අපි දැක්කා කොයිතරම් මරණ සංඛ්‍යාවක් වාර්තා වුණාද? මහමග මිනිස්සු ඇදවැටි මිය යන හැටි දැක්කා. ඒ ඩෙල්ටාවටත් වඩා දසගුණයක ප්‍රබලත්වයක් ඇති කොවිඩ් වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගනි. පාලනය එන්නතෙනුත් ගිලිහෙන ලකුණු රටවල් 6ක් රතු ලයිස්තුව ඇතුළත් කරලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව තොරතුරක් නේද? අලුත් තොරතුරක්. ඊයේත් අපි වාර්තා කළා. අපි ඊයේ විදේශ පුවත් අතරින් තමයි පත්තරමේන්තුවේදී මේ තොරතුරු වාර්තා කළේ. මෙතෙක් සොයාගනු ප්‍රබලතම කොරෝනා වෛරසය ලෙස මේක සැලකෙනවා කියලා තමයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. මේ ප්‍රභේදය අප්‍රිකාවේ ප්‍රාන්තයකින් සොයාගෙන තිබෙනවා. ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට අනතුරු අඟවල තිබෙනවා. මේ වන විටත් මේ ප්‍රභේදය එන්නත් වලට පාලනය කිරීමේ අපහසුතාවක් තියෙනවා. B11529 කියලා හඳුන්වන්නේ. මේකේ ප්‍රබලතාව කොයිතරම්ද කිව්වොත් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩෙල්ටා, ඇල්ෆා, බීටා එහෙම කියලානේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප්‍රභේදය ග්‍රීක අකුරු 3කින් හඳුන්වන්න තරම් මේක ඊතරම් ප්‍රබලයි කියලා දක්වන්න තීරණය කළා තිබෙනවා. දකුණු අප්‍රිකාව, නැමීබියාව, ලෙසතෝ, එස්වාතිනි සහ සිම්බාබ්වේ කියන රටවල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. මොකද එක්සත් රාජධානිය, ඒ කියන්නේ එංගලන්තය මේ රටවල් වලින් එන සංචාරකයන්ට එංගලන්තයට ඇතුළු වීම සඳහා සීමා පනවලා තියෙනවා. මේ වෛරස් එක, මේ වෛරස් ප්‍රභේදය දැනට භාවිත වන එන්නත් වලට ඔරොත්තු දෙන්නෙත් නැතුළු. එහෙම නැත්නම් එන්නතෙන් මෙල්ල කරන්න බැරි ප්‍රභේදයක් කියලා තමයි කියන්නේ. එහෙම වුණොත් ඊළඟ බිම මොකද්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඒ පිළිබඳව අද දිවයින පුවත්පතත් වාර්තා කරනවා මේ විදිහට ප්‍රවෘත්තියක් දකුණු අප්‍රිකානු නව විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවත් සලිත කරයි කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. ගුවන්තොටුපළ වරාය ආශ්‍රිතව පරීක්ෂණාකාර සූදානම් කළ යුතුයි කියලා මේ විදිහට දිවයින පුවත්පතට කියන්නේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය නවීන්ද සොයිසා මහත්මයා. කොවිඩ් මර්ධනය කිරීම වෙනුවෙන් ලබා දෙන සෑම එන්නතකටම ප්‍රතිරෝධයක් දක්වන දකුණු අප්‍රිකානු කලාපයෙන් සොයාගත් B11529 විකෘති ප්‍රභේදය මෙරටටද පැතිර යාමේ අවදානමක් පවතින බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. මේ නව විකෘති කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා 50කට වැඩි ප්‍රමාණයක් පැවතිය හැකි නිසා ඒ පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කළ යුතු ඇතයිද ඒ මහතා සඳහන් කළා තියෙනවා. මේ නව කොවිඩ් විකෘති ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ගුවන්තොටුපළ සහ වරාය ආශ්‍රිතව විශේෂ පරීක්ෂණාකාර සූදානම් කළ යුතු ඇතයිද කී වෛද්‍යවරයා අප්‍රිකානු කලාපයෙන් මෙරටට පැමිණෙන සියලු පුද්ගලයන් එහිදී දැඩි පරීක්ෂාවන්ට ලක් කළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා කියලා සඳහන් කරනවා. ලෝකේ කුමන රටක නව කොවිඩ් ප්‍රභේද මතුවනත් අපටත් ඒ අවධානයෙන් මිදිය නොහැකිව තිබෙනවා. ඒ නිසා සංචාරකයන් මෙරටට පැමිණීමේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා. කාලයකට ඉස්සර අපිත් කොවිඩ් රතු ලයිස්තුවේ හිටියා. මේ වගේ දැඩි අවදානම් ප්‍රභේද මතුවෙද්දිත් අපිත් ඒ රටවල් පිළිබඳව සැලකිල්ලෙන් බැලිය යුතුයි කියලා වෛද්‍ය නවීන්ද සොයිසා මහත්මයා ටිකක් අනතුරු ඇඟවීමක් කරනවා. පරීක්ෂණාකාර සූදානම් කරන්න ඕනි කියන කාරණාව මේක ටිකක් බරපතලයි. සාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය වගේ දසගුණයක බරපතලකමක් තියෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත කියන්නේ. අතරදී දිවයින පුවත්පතෙන් පස්සේ අපි අද ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරනවා. විශේෂම ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරන කාරණාවක් මේ විශේෂම දැන් මේ වෙනකොට එතුමන් සඳහන් කළා ගුවන්තොටුපළේ නව පරීක්ෂණාකාර ආරම්භ කරන්න ඕනේ කියන කාරණාවක්. ඔය අතරදී ලෝකයේ ඇතැම් රටවල අපි දකිනවා ගුවන්තොටුපළ වල ආරක්ෂාව දැඩි කළා. වෙනමම මන්තීරු පවා අපි මේ වෙනමම තීරු විශේෂම ලේන්ස් ඕපන් කරලා තියෙනවා මේ ගුවන් මගීන්ට ගමන් කරන්න. ඒ විදිහට අද ඩේලි නිවුස් පුවත්පත කියනවා Singapore launches vaccinated travel lane with ශ්‍රී ලංකා කියලා. මේ අපේ රටත් එක්කම විශේෂයෙන්ම සිංගප්පූරුව අලුතෙන්ම මේ සංචාරකයන් සඳහා ගමන් කිරීමට වෙනමම මේ ගුවන්තොටුපළේ වෙනමම මන්තීරුවක් විවෘත කරලා තියෙනවා කියන කාරණාව දැන් ලෝකේ රටවල් ඒ විදිහට වැඩ කටයුතු කරද්දී අපිත් ඒ විදිහට වැඩ කටයුතු කරන්න ඕන කියන කාරණාව තමයි අද දවසේ මේ විදිහට සඳහන් කරන්නේ. ඒ අතරදී දිනුෂ දිවයින පුවත්පත කියන කාරණාවක් මේ වරාය සහ ගුවන්තොටුපළ පිළිබඳව අද දිවයින පුවත්පත කියනවා මේ පිළිබඳව විශේෂයෙන්ම අපි පහුගිය දවස් ටිකෙත් වැඩි අවධානයක් යොමු කළා. අපි අර කලින් කියපු කාරණාව
වෛද්‍ය නවින්ද සොයිස මහත්මයා කියපු කාරණාවම තමයි මේ නැවතත් අපි ඔබට කියන්න හදන්නේ ගුවන්තොටුපළ වරායාශ්‍රිතව පරීක්ෂණාගාර සූදානම් කරන්න ඕනේ කියන කාරණාව එතුමන් නැවත නැවතත් මතු කළා. ඔය අතරේදී මේ අද දවසේ දිනවෙන පුවත්පතත් වාර්තා කරන කාරණාවක් තිබෙනවා. ඔව් නජිත් අපේ ගිය සතිය බියෙන් එහෙම නැත්නම් ශෝකයෙන් මුසපත් කරපු ප්‍රවෘත්තියක් වුණේ කින්නියාවේදී 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම. කින්නියාවේ 6 දෙනෙක් මිය ගියාද එහෙම නැත්නම් කින්නියාවේ 6 දෙනෙක් තව බොහෝ දෙනෙක්ගේ ජීවිත බේරුවද කියලා හිතෙනවා මේ සිරස්සලේ දැක්කම. මොකද නැගෙනහිර තවත් අවදානම් පාරු 13ක්. තවත් අවදානම් පාරු 13ක් තවත් ජීවිත ගණනාවක් නැති වෙන්න තිබුණා. 6 දෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් මේ අවදානම රටට කිව්වා. තව බොහෝ දෙනෙක්ගේ ජීවිත බේරුවා. වැඩිම ගණන ත්‍රිකුණාමලයේ සහ මඩකල්පේ සුභාෂ්චීනී සේනානායකයි වාර්තා කරන්නේ කින්නියා පාලම් පාරු අනතුරෙන් පසුව තවත් එවැනි අනතුරුදායක පාරු සම්බන්ධයෙන් සොයා බැලීමට නාවික ඉංජිනේරු අනතුරු කණ්ඩායමක් නැගෙනහිර පළාතේ අධීක්ෂණ කටයුතු වලට යැවීමට ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තා. ඒ අනුව ඊයේ අදයි අද දිවසේ තවදුරටත් මේ නිරීක්ෂණ කටයුතු සිදු වෙනවා. ඒ අනුව තමයි මේ අවදානම් සාගත පාලම් 13ක් තියෙනවා කියලා පාරු 13ක් තියෙනවා කියලා හඳුනාගන්නේ. ත්‍රිකුණාමලය සහ මඩකලපු දිස්ත්‍රික්කවල බහුල ලෙස මේ පාරු තිබෙන බවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියාවලට අමතරව මුතූර් වෙරුගල්හිඳ මේ විරුගල්හි මේ විදිය පාලම් පාරු භාවිත වෙනවා කියලා තමයි සොයාගෙන තිබෙන්නේ. මඩකලපු දිස්ත්‍රික්කයේ මන්තූර් ඇතුළු පාරු වලින් ප්‍රවාහන කටයුතු සිදු කරන සියලු ප්‍රදේශවල ස්ථාපිත කර ඇති සියලු පාරු සම්බන්ධයෙන් මේ කණ්ඩායම් මගින් පරීක්ෂණ කිරීමට නියමිතයි කියලායි වාර්තා කර සිටින්නේ. ඔය අතරේ අද ඩේලි නිවුස් පුවත්පත කියනවා දැන් මේ අලුත් වැඩියා කටයුතු සිද්ධ කරනවා. විශේෂම මේ මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඔය අතරේදී තමයි පාලම් පාරුවක් මේ පාවිච්චි කළේ. දැන් යුද හමුදාව ඒ වගේම නාවික හමුදාව මේ සියලු අංශවල මැදිහත් වීමෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අතරේදී නාවික හමුදාව පෙරමුණ අරන් තියෙනවා. අද ඩේලි නිවුස් කියනවා Navy provides safe passage at Korinchankani. Navy provides safe passage at Korinchankani. මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම කින්නියා ප්‍රදේශයේ Korinchankani ප්‍රදේශයේ තමයි මේ අනතුර සිද්ධ වුණේ. මේ නිසාම නාවික හමුදාවේ මැදිහත් වීමෙන් දැන් මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ජනතාව ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරක්ෂාකාරීව ලයිෆ් ජැකට් අපි මේ ඡායාරූපයෙන් ඔබට දැක ගන්න පුළුවන් ලයිෆ් ජැකට් නැත්නම් මේ ජීවිත ආරක්ෂක කබා පැළඳගෙන තමයි බොහෝ පිරිසක් ගමන් කරන්නේ. මේ තත්ත්වෙ මීට කලින් තිබ්බනම් දිනෝෂ ඒ විනාශ වෙච්ච නැත්නම් අහිමි වෙච්ච අපේ පුංචි දරුවෝ ඇතුළු ජීවිත බේරගන්න බොහොම හොඳින් ඉඩ කඩ තිබ්බා. අපි ඔය දැන් මේ වගේ බෝට්ටු වල යනකොට ආරක්ෂිත කබා පළඳින්න එක අනිවාර්ය කරලා තියෙනවා. හැබැයි එහෙම පැළඳගෙන හිටියේ නැහැ. මොවුන්ට සමහර විට වත්කමක් තියෙන්නත් නැතුව ඇති. සමහර විට නිලධාරීන්ට ඕවා ගැන හොයලා බලන වෙලාවකුත් තියෙන්නේ නැතුව ඇති. කොහොම වුණත් මේ ආරක්ෂිත කබා පැළඳගෙන දැන් ආරක්ෂාකාරීව මේ දේ නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිද්ධ වෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. කොහොම වුණත් මෙය සිදුවිය යුතුයි. හැබැයි ඊටත් වඩා මේ පාලම ඉදිකිරීමේ කටයුතු කඩිනම් විය යුතුයි. අපි දැක්ක මාර්ග සංවර්ධන අධිකාරී ලේකම්තුමන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමන් සඳහන් කරනවා ඉතාමත් ඉක්මනින්. ඔව් ජනාධිපතිතුමාට උපදෙස් දෙලා තියෙන මාස 9න් වැඩි ඉවර කරන්න කියලා. මාස 9 ඉවර කරන්න සූදානම්. ඔව් ඒ කියන්නේ මේ වගේ අනතුරු වලට නැවතීමේ තිත තියන්න ඕනේ. එතකොට අපේ මේ පත්තරමේන්තුවට මේ මොහොතේ අපි විරාමයේ තියමුද? අර වගේ අනතුරු වලට නැවතීමේ තිත තියන්න ඕනේ. අපි විරාමයක් තියමුද? ඔව් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. යලිත අපි පත්තරමේන්තුවේ ඉන්නේ දවසේ සටන් පාට එහෙම නැත්නම් සතියේ සටන් පාට එකතු වෙනවා වගේ පේන්නේ නජිත්. මේ පහුගිය සතියේ මහාචාර්ය එම්.ඕ.ඒද සොයිස මහත්මයාත් තරමක විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරලා තිබුණා. දවසේ සටන් පාට වලින් තව කොච්චර දවසක් විපක්ෂයකට දුවන්න පුළුවන්ද කියලා. ඊළඟට ජීවිත බිලිගැනීමට ඉඩ නොතබා ගෑස් බෝම්බ ගැන පියවරක් ගන්න රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉල්ලයි ශිරෝමි අබේසිංහ වාර්තා කරන්නේ. පාරිභෝගික ජනතාවගේ ජීවිත බිලිගැනීමට ඉඩ නොතබා ගෑස් බෝම්බ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිතරංගේ බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි කියලා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී කරපු අදහස් දැක්වීම අද වාර්තා කරනවා දිනමින පුවත්පතට. අතරදී ඩේලි නිවුස් පුවත්පත කියන කාරණාව UNP urges government to probe LP gas blasts
මේ කියලා. විශේෂයෙන්ම දැන් දිනෝෂ කියපු කාරණාවම තමයි අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරන්නේ. එන්නේ සිංහලෙනුත් කළා ඉංග්‍රීසියෙනුත් කියනවා. ඒ නියම කරනවා. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන කාරණාව මේ ශිරෝමි තමයි මේ පුවත ලියන්නේ. ශිරෝමි අබේසිංහ ඩේලි නිවුස් පුවත්පතට වාර්තා කරන්නේ මේ පිළිබඳව. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් එහෙම කියනකොට දිනෝෂ අද දවසේ මේ විදිහට වාර්තා කරනවා දිවයින පුවත්පත මේ සංයුතිය වෙනස් වුණාට මේ රාජ්‍ය අමාත්‍යතුමන් කියන කාරණාව සංයුතිය වෙනස් වුණාට ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නැතයි පරීක්ෂණ වලින් තහවුරු වුණා කියලා අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්මයා කියන කතාව අද මේ විදිහට වාර්තා කරනවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතට ඇමතුමා කියන කාරණාවේ වැඩිදුර තොරතුරු මේ විදිහට ඇතුල් පිටුවක සටහන් වෙනවා. රාජ්‍ය අමාත්‍යතුමන් කියන කාරණාව සංයුතිය වෙනස් වුණාට ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නැතයි පරීක්ෂණ වලින් තහවුරු වුණා. ඇමති ලසන්ත අලගියවන්න කියයි සංයුතිය වෙනස් වීම නිසා ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බව මොරටුව විශ්වවිද්‍යාල විසින් පරීක්ෂණ කොට තහවුරු කර ඇතැයි පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහත්මයා කිව්වා කියලා අද දිවයින පුවත්පත කියනවා. වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව පෙරේදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී තමයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරලා තියෙන්නේ කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඔය අතරේදී මේ සමාගම් පැත්තෙන් කියනවා රටේම ගෑස් සිලින්ඩර් සංයුතිය චෙක් කරන්න යන්නේ පැයයි කියලා. අද මේ විදිහට තොරතුරු වාර්තා කරන මේ රටේම ගෑස් සිලින්ඩර් සංයුතිය වෙනස් චෙක් කරන්න යන්නේ පැයයි කියලා තුෂාන් ගුණවර්ධන මහත්තයා කියනවා. අපි වැඩිදුර තොරතුරු ඔබට කියන්නම්. චමින්ද සිල්වා මේ ගැන ලියන්නේ මේ පවතින ගෑස් සිලින්ඩර් වල සංයුතිය පැයකින් පරීක්ෂා කර වාර්තාවක් ලබා දිය හැකි පරීක්ෂණාකාර මෙරට තුල පවතින නිසා සති ගණන් ප්‍රමාද කිරීමට අවශ්‍ය නැතයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහත්තයා කියලා තියෙන. අර කලින් අපි කියපු කාරණාව සමාගමත් මේ පිළිබඳව සඳහන් කළා කියලා මේ ලසන්ත අලගියවන්න මහත්තයා කියලා තියෙනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම විසින් වෙනස් කරන ලද ලීටර් 18 නව ගෑස් ටැංකිය අත්හිටු වීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා කිව්වා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා. ඔය අතරේදී තුෂාන් ගුණවර්ධන මහත්තයා මේ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහත්තයා කියපු කතාව අපි ඔබට කියමින් හිටියේ. මෙරට ගෑස් වල ප්‍රමිතිය බියුටේන් 80%ක් සහ ප්‍රොපේන් 20%ක් ලෙසත් අඩංගු බවට ගෑස් සමාගමක් විසින් තමා සේවය කරන වකවානුවේ ලබා දුන් ලිපියක පිටපතක් තමන් සතු පවතින බවද ඔහු සඳහන් කළා. මේ ලිපිය ලබා දුන්නත් මහජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලටගෙන වෙළඳ පොලින් ගෑස් සිලින්ඩර් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ පරීක්ෂාවේදී එවැනි සංයුතියක් නොමැති බවට වාර්තා ලැබී ඇතැයි ඔහු සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් දෙදෙනාද දැනුවත් කළ බව ඔහු ප්‍රකාශ කළා. ප්‍රමාද වී හෝ ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ලසන්ත අලගියවන්න ඇමතිවරයා කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත් එවැනි පරීක්ෂණයක් සිදු කරනවා නම් පැය භාගයකින් පැයකින් වාර්තාවක් ලබා ගත හැකි පරීක්ෂණාගාර මෙරට තුල පවතින බවත් ඒ මහත්මයා වැඩිදුරටත් සඳහන් කළා. අර දැන් මේ ලීටර් 18 ගෑස් ටැංකිය හින්දා තමයි ගොඩක් අයට මේ ප්‍රශ්නේ මතුවුනේ. ওই ප්‍රශ්නෙත් එක්කම දැන් ඒ අවශ්‍ය පරීක්ෂා කිරීම සිදු කරන්න හැකියාව තියෙනවා කියලා තුෂාන් ගුණවර්ධන මහත්තයා කියනවා. අජිත් හැබැයි දැන් සමහර වෙලාවට සමාජ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා වීඩියෝ වෙන්න සමහර උදවිය කරන ප්‍රකාශ ගැන නැවත වතාවක් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එක වතාවක කියන කාරණාව ඊළඟට දැන් අපි හිතමු CID වගේ පරීක්ෂණයකදී මොන පදනමෙන්ද ඔය කතාව කළේ කියලා ඇහුවම සමහර වෙලාවට ඒවට උත්තර නැහැ. එහෙම නැත්නම් ඒවට කල් ගන්නවා. සමාව ගන්නවා. එහෙම සිද්ධි ගණනාවක් වාර්තා වෙනවා. යම් තනතුරක Taman ඉන්න කාලෙන් පස්සේ එළියට ඇවිල්ලා ගහන්න පටන් ගන්න එක අපි සමහර ඒ කියන්නේ මේ නීතියේ ඉහළම තනතුරු වල ඉන්න උදවියත් කිව්වා. ඒ කියන්නේ Tamanට සේවා දිගුවක් ඉල්ලලා ඒක නොලැබුණාට පස්සේ මම පෙන්ෂන් නොගිය නම් මම මෙන්න මේවා කරන්න හිටියා කියලා. හරිද? එතකොට මේ සමාජ මාධ්‍ය භාවිතයත් එක්කම ගත්තම කර්තෘභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කර්තෘත්වය පිළිබඳ ප්‍රවෘත්තියක. නිසා මේ සමහර දේ ප්‍රකාශ කරන අය කවුද? ඒගොල්ලෝ මොන පදනමින්ද මේවා කරන්නේ කියන එක ගැනත් හිතන්න වෙනවා. මොකද මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරවිට දැන් මේ පුද්ගලයෝ පොලිසියට ප්‍රකාශයක් එහෙම දෙන්න යනකොට කවුද ඒත් එක්කම යන උදවිය? මේවත් නිකන් හොයලා බැලුවාම මේ සමාජ මාධ්‍ය විසින් සමහරලාට වීඩියෝ බවට පත් කරන චරිත එතරම්ම පුම්බන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නජිත් ඔය පුවත කියද්දිම අනිත් පැත්තෙන් ආපු ප්‍රශ්න තමයි දෙන්න පුළුවන් නම් දෙන්නකෝ. කෝ මේවා ක්‍රියාත්මක කළාද ඉන්න කාලෙදී? එහෙමත් ප්‍රශ්න තියෙනවානේ. පැහැදිලිව. අතරදී දැන් මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් මේ පිළිබඳව වාද විවාද කරගන්නවා. අද ඩේලි නිවුස් පුවත්පත කියනවා මේ විදිහේ කතාවක්. මේ දුමින්ද දිසානායක මහත්තයා කියන කාරණාවක් ඩේලි නිවුස් වාර්තා කරනවා. SLFP ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාර්ටි proud of its achievements. ඔවුන්ගේ මේ සාර්ථකත්වය නැත්නම් ඔවුන් ලබාගෙන තියෙන මේ
සාර්ථකත්වය පිළිබඳව ආඩම්බර වෙනවා කියන කාරණාව තමයි දුමින්ද දිසානායක මහත්මයා කියන්නේ. දැන් ඔවුන් රජයේ පාර්ශවකරුවන් විදිහට වැඩ කටයුතු කරනවා. මේ තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න ඔවුන් ලොකු දායකත්වයක් ලබා දුන්නා කියලා දුමින්ද දිසානායක මහත්මයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන පිරිස් පසුගිය දවස්වල සඳහන් කළා. ඔවුන්ටත් ඡන්ද පදනමක් තියෙනවා කියන කාරණාව දැන් සඳහන් කරනවා. ඒ අතරේ අලුත් සංවිධායකවරුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැන් මේ වෙනකොට නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙනවා. ඉදිරි මැතිවරණයකදී තනිව තරඟ කරනවාද කියලා ජනතාව අහනවා. රටේ මාධ්‍යවේදීන් අහනවා. එතුමන්ලා තාම උත්තර දෙන්නේ නැහැ. තව ඡන්දෙට කල් තියෙනවා. අපි බලමු කියලා කියනවා. ඔය අතරේදී මේ නිදහස් පක්ෂයේ පැත්තෙන් ඇහෙනදී ඒ අතරේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමන් ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් නැත්තම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් සඳහන් කරන කාරණාවක් කියනවා. ප්‍රසන්න accuses Maithripala of destroying SLFP. මේ නිදහස් පක්ෂයේ විනාශ කිරීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගකීම් බාර ගන්න ඕනේ. එතුමාට තමයි මේක පැවැරෙන්නේ කියන කාරණාව ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජනපතිවරුන් අගමැතිවරුන් බිහි කරපු පක්ෂයක්. හැබැයි දැන් මේ වෙනකොට ටිකක් බලය අඩු වෙලා മന്ത്രിවරුන් 14 දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් මේ හැමදේත් එක්කම පොඩි සීතල ගැටුමක් ඇති වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉතින් මේ හැම දෙනෙක්ම නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂය රට ඉස්සරහට ගෙන යන්න ආණ්ඩුවක් විදිහට එකට පෙළ ගැහෙනවා කියන කාරණාව මේ අය සඳහන් කරනවා. ඔය අතරේ අද දිවයින පුවත්පත කියන කාරණාවක් දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ දේ පිළිබඳවම මෛත්‍රී ගහන ගැහිල්ල සහරන් වගේද දන්නේ නැහැ කියලා මෛත්‍රී මහත්තයා කිව්වා. අපි ගැහුවොත් ඉතින් ගහන්නේ ඔය වගේ නෙවෙයි කියලා කාටද මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාට කිව්වේ. ඉතින් ඔය ගැහිල්ල ගැන තමයි කියන්නේ මෛත්‍රී ගහන ගැහිල්ල සහරන් වගේද දන්නේ නැහැයි කියලා. එක පැත්තකින් කියනකොට අනිත් පැත්තෙන් කියනවා ශ්‍රී ලංකාවේ එක්කෙනෙක් දෙන්නේ කාණ්ඩුවෙන් ගියාට කමක් නැහැ. ඇමති රොෂාන් රණසිංහ මැති සභාවේදී කියයි කියලා එතුමා කියන කාරණාවක් අද මේ විදිහට වාර්තා කරනවා දෙවයින පුවත්පත. අපිට පුළුවන් වැඩිදුර තොරතුරු වලට යොමු වෙන්න දෙවයින පුවත්පත කියන මේ කාරණාව සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහත්මයා සඳහන් කරපු දේ මේ එතුමා කියනවා කාබනික වගාව අල්ලාගෙන දේශපාලනය ශ්‍රී ලංකාවේ එක්කෙනෙකු දෙන්නෙකු ආණ්ඩුවෙන් ඉවත්ව ගියාට කිසිදු ගැටලුවක් නැතයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්තයා කියලා තියෙනවා. ඊට පෙර දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේ කියා සිටියා. ඊයේ දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරපු කතාව ගැන කියන්න ඕනේ. ඒක රටම දැක්කේ නරක විදිහට. එහිදී රොෂාන් රණසිංහ හැමතුමාගේ කේලම් අහලා තමයි කිව්වේ කියලා එතුමා කිව්වේ. මම කේලම් කියන අයෙක් නෙවෙයි. ඒ පුරුද්ද එතුමාට ඇති. ඉතින් ওই විදිහට විවිධ දේවල් පාර්ලිමේන්තුවේදී තොරතුරු අදහස් සෝමාරු වෙනවා. ජාතික පුවත්පත් මේ සියල්ල වාර්තා කරන අර පත්තර වලට උණුසුම් ප්‍රවෘත්ති මේ හැමදේම ඒක තමයි ජනමාධ්‍යමතුමා ඊයේ පෙරේද කිව්වේ. මේ වගේ කතා වලට වැඩිය හරවත් දේවල් පාර්ලිමේන්තුවේ කතා වෙනවා ඒවත් දාන්න කියලා. එතකොට ඊයේද කොහොමද මට මතක විදිහට කාටුන් එකක් තියුණා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ හරවත් දේවලුත් කතා වෙනවා නේද කියලා කාටුන් නිර්මාණ ශිල්පියෙක් අහලා තිබුණා. මේ දවස්වල ලකුණු දාගන්න එක එක්කෙනා එක එක දේවල් කරනවා. අර අපි කලින් කතාවෙත් ඒකයි කිව්වේ සමාජ මාධ්‍ය වලත් එක එක අය එක එක සමාජාවට සමාජ මාධ්‍ය වලට ගානක් දුන්නාන් පස්සේ එහෙම පොඩි හිට් වෙන කතාවක් දාගන්නත් පුළුවන්. අර සමහර අය මේ යාළගේම පේජසුත් පවත්වගෙන යනවා. එතකොට ලකුණු දාගන්න වැඩ කරන අය අතරේ ජනතා ප්‍රසාදය ගන්න ආණ්ඩුව විවේචනය කරන පිරිසක් ආණ්ඩුවෙම ඉන්නවා කියලා කේ.ඩී. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය නුවන් හිටියාරච්චි වාර්තා කරනවා. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන අය සමහරු උත්සාහ කරන්නේ ජනතා ප්‍රසාදය දිනා ගන්න කියලා. මේක අවස්ථාවාදී දේශපාලන ක්‍රමයක්. ජනතාව තුළ ආණ්ඩුව ගැන මතුව ඇති අප්‍රසාදය වසා ගනිමින් නැවත ප්‍රගතිශීලී දේශපාලනයට පැමිණීමට දරන වෑයමක් එමගින් පෙන්නුම් නොකරන බවත් ඔහු සඳහන් කරනවා. යනුව වරාය විකිණීම, ගුරුවැටු විෂමතා විසඳීම, රසායනික පොහොර තහනම් වගේ ප්‍රධාන අරගල තුනක් මේ වන විට අරගලකරුවන් විසින් ජයග්‍රහණය කරලා ඇති බව තමයි ඔවුන් අර්ථකථනය කර සිටින්නේ. ඊළඟට ඒත් එක්කම දිනවිට පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි යුග ධන විපෙත්සන් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් වාර්තා කරන්නේ නෙල්කා මැදගෙදර දිනවිට පුවත්පතට. යනුව කෙරවලපිටිය යුග ධන බලාගාරය හිමි සමාගම නැත්නම් ඒකේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැමිණීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපීමේ ඒකාධිකාරයට අදාළ ඇමරිකානු සමාගම වෙත පැමිණීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන්න කියලා ඉල්ලලා තමයි පෙත්සම් ඉදිරිපත් වුණේ. එය විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බව අද දිනමින් නැවත මතක් කර සිටිනවා වාර්තා කරමින්. අද ඩේලි නිවුස් පුවත්පතත් ඒ තොරතුරු වාර්තා කරන 5 judge Supreme Court bench to hear යුගධනවි case. ඩිල්ෂාන් තාරක මේ පුවත ලියන්නේ 5 judge Supreme Court bench to hear යුගධනවි case. යුගධනවි මේ බලාකාරයේ සම්බන්ධයෙන් මේ නඩු කටයුත්ත විමර්ශනයේට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළා කියලා මේ
ආගමේනි සුරු ජයන්ත ජයසූරිය මහත්මයා මේ පත් කිරීම සිද්ධ කළා කියන කාරණාව තමයි අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට වාර්තා කරන්නේ. ඒ අතරදී ඩේලි නිවුස් පුවත්පතෙන් පස්සේ අපි දිවයින පුවත්පතට යනවා. දිවයින පුවත්පතේ කියන කාරණාවක් මේ දැන් රටේ පහුගිය දවස්වල අපි දැක්ක ගෑස් තෙල් විදුලි මේ අරබුදයක් එනවා කියන කාරණාව අපි දැක්කා ඔය සමාජ මාධ්‍යවල තියෙනවා. ඒ වගේම වෘත්තීය සංගම් අපි කියනවා මේ එක වෘත්තීය සංගම් පහුගිය දවස්වල පාරට බැහැලා විවිධ විරෝධතා කරන්න පටන් ගත්තා. ඔය අතරදී අද දවසේ දිවයින පුවත්පත කියන කාරණාව මේ චමින්ද සිල්වා ලියන පුවත ඒකාධිකාරයේ රටට තිබිය යුතුයි. විදුලි ඉංජිනේරු වෘත්තීය සටනේ යටි අරමුණු නැහැයි කියලා විදුලි ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහත්තයා කිව්වා කියලා අද දවසේ ওই විදිහට ලියනවා. මේ ඔවුන්ගේ අරගලය සර්ව සාධාරණයි සහ ඔවුන් අරගලය කරන්නේ පැහැදිලිවම මේ පිළිබඳව දැනගෙන කියන කාරණාව ඔවුන් සඳහන් කරනවා. කෙසේ වෙතත් එතුමන්ලා කියන කාරණාව අද දවසේ දෙවෙනි පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා කරනවා. අපි සූදානම් ඔබට ඒ ගැන තොරතුරු කියන්න. දැන් මේ සිදුවීමත් එක්ක අපි දැක්ක විශේෂම ඇමතිවරයාත් පිළිතුරු ලබා දීලා තියෙනවා. දැන් විදුලි ඉංජිනේරු සංගමය කියන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන්නේ වැටුප් වැඩි කර ගැනීම හෝ වෙනත් ඉල්ලීම් සඳහන් නොවන බවත් තම එකම ඉල්ලීම රටේ විදුලි ඒකාධිකාරය රටට ලබා ගැනීම බවත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහත්මයා පවසලා තියෙනවා. ඔය දැන් ඇමරිකාවට යුගදනුයි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් තමයි මේ අදහස් දක්වමින් කියන්නේ. රටේ විදුලි අවශ්‍යතාවය හා එහි ඉදිරි දැක්ම පිළිබඳ වෘත්තිකයන් ලෙස ඉදිරියේදී ඇතිවන විදුලි සැපීම LNG හරහා රටට සපයාගත යුතු බව පෙනී යන නිසා එහි ඒකාධිකාරය රටට ලබා ගැනීමට සංගමයක් ලෙස කටයුතු කරන බවද ප්‍රකාශ කළා තියෙනවා. රටට LNG සැපීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙන බවත් එම ටෙන්ඩරයට ඉදිරිපත් නොවි වංචනික ලෙස LNG සැපීමට ඉදිරිපත් නොවන්නේ ටෙන්ඩරයට ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති වීම නිසා බවද ඔහු ප්‍රකාශ කළා තියෙනවා. මේ සමාගම ගැන අධ්‍යයනය කිරීමේදී දිනෙන් දින බංකොලොත් භාවයට පත්වෙමින් තිබෙන සමාගමක් බව පෙනී යන බවත් එවැනි සමාගමකට රටේ LNG ඒකාධිකාරය සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමට පෙර ඒ වළක්වා ගැනීමට ගත හැකි වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩ වර්ජනයකට යාමට එම සංගමයේ තීරණය කර තිබෙන බවත් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අර මේ දේවල් දැක්කහම අර වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එකද වැඩ වර්ජන වලට අනේකද අවසාන විසඳුම එකම විසඳුම කියන කාරණාවත් අපිට මතුවෙනවා. මීට වැඩි දෙයක් කරන්න නැද්ද මේ වැඩවල? නජිත් හොඳ ප්‍රශ්නයක් මතු කරන්න. මොකද නජිත් අපි මීට කලින් කිව්වේ යුගදනුයි බලාගාරය සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නඩු විභාගයක් ආරම්භ කළා තියෙනවා. එතකොට පෙත්සම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය සංගම් වලනුත් ඒ පෙත්සම් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් දේවි. ඔය කියන කාරණා සම්බන්ධයෙන් ටෙන්ඩර් ප්‍රතිපාටි උල්ලංඝනය කළා තියෙනවා නම් ව්‍යවස්ථාවට පටහැනි නම් සහ රටට අහිත කර නම් අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එහෙම ඒ සම්බන්ධයෙන් විනිශ්චයක් ලබා දේවි. එහෙම තියෙද්දි දැන් මේ පෙත්සම් විභාගය ආරම්භ වෙලා තියෙද්දි ඇයි මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නෙ? ඊයේත් අපි වාර්තා කළා එකක් තමයි යටි අරමුණක් විදියට මේ රට ඇතුලේ විදුලි අර්බුදයක් මවලා මතු කරලා කඩිනම් මිලදී ගැනීම කරන්න මේකට ඩීසල් බලාගාර පවත්වාගෙන යන අය සහ සමහර ඉංජිනේරුවන්යි කියා ගන්නා පිරිස අතර රැපෝ එකක් තියෙනවා කියලා. නැත්නම් ලෙන්ගතුකමක් තියෙනවා කියලා තමයි ඒ වෘත්තීය සංගම් චෝදනා කර සිටින්නේ. අධිකරණ ක්‍රියාමාර්ග යනවානේ. එතකොට අධිකරණයේ තීන්දුව කරන්නේ මේ යුගදනවි පැවරීමේ වැරදිද නැද්ද කියලා. එහෙමනම් ඒක එනකන් ඉවසන් ඉන්න පුළුවන්නේ. ඇයි මෙහෙම මේ වර්ජන කරන්නේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගන්නෙ? ඒ හදිස්සි විදුලිය මිලදී ගැනීම සඳහාද මේ ගෙනියන්න හදන්නේ. වෘත්තීය නොවන ක්‍රියාමාර්ග වලට අපේ සහාය නැහැ. බොහෝ නිලධාරීන් හැකියාව මත පත්වෙච්ච අය නෙවෙයි ඔය සටන් වලට ගිහිල්ලා තියෙන්නේ. විදුලි බල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයකයි රන්මලී සෝමසිරි වාර්තා කරන්නේ. ඔවුන් ශපථ වෙනවා. එහෙම නැත්නම් ඔවුන් පොරොන්දු වෙනවා. ඇතම් සංගම්වල ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයේ හේතුවෙන් විදුලිය බිඳ වැටීමකට කිසිදු ඉඩක් නොතබන බව සඳහන් කර සිටිනවා. අවුරුදු 52ක් තිස්සේ විදුලි මණ්ඩලයේ ක්‍රියාත්මක වන පැරණි ක්‍රමවේද ප්‍රතිව්‍යුහගත විය යුතුව ඇතැයි පෙන්වා දෙන ඒ මහතා නවීන ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාවට වඩා හොඳ සේවයක් සැපීමට කෙරෙන වෙනස්කම් වලට මේ වෘත්තීය සමිති විරුද්ධ වන්නේ පවතින ක්‍රමය වේදය පිළිබඳව මේ ක්‍රමවේදය පිළිබඳව මත යැපීමට පුරුදු වීම නිසා සඳහායි මේ අවුරුදු 52ක් විතර තිස්සේ පවත්වාගෙන යනවා. මේ පරණ ක්‍රමයේම පවත්වාගෙන යන සහ ඒ මත යැපෙන්න පුරුදු වෙච්ච උදවිය තමයි අලුත් වෙනසකට කැමති නැත්තේ. හැකි ඉක්මනින් නව ජනන ක්‍රමවේදවලට යොමු වෙමින් මෙරට ඉදිරි විදුලි බල අවශ්‍යතා සැපරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට යල් පැන ගිය ක්‍රමවේද මත යැපෙමින් විදුලි බල මණ්ඩලයේ ඉදිරි ගමනට බාධා පැමිණීම අනුමත නොකරන බව ඔවුන් සඳහන් කර සිටිනවා. විදුලි බල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතරගේ මහත්මයයි එහෙම දිනමිනට කියා සිටින්නේ. දැන් නජිත් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කතා කරද්දී ලංකාවේ හොඳ උදාහරණ ගණනාවක් තියෙනවා. එකක් තමයි ඩොක්යාඩ් සමාගම, ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේවා ප්‍රතිව්‍යුහගත කළා. එතකොට ඉස්සර රැහන් සහිත දුරකථනයක් ගන්න
ඒ කියන්නේ ඔය ටෙලිෆෝන් එකක් ගන්න ටෙලිකොම් එක කොච්චර කල් බලාගෙන හිටියද කියලා දන්නවා. waiting list එකේ හිටියා. ඊළඟට දැන් කාර්යක්ෂමතාව කොහොමද ටෙලිකොම් එකේ සහ ලාභ ලබන්නේ කොහොමද කියන එක දන්නවා. මේ ආයතන නාම පාවිච්චි කරන මේවා රාජ්‍ය ආයතන. ඒ වගේම ඩොක්යාඩ් සමාගම ජපාන් ආයෝජකයන් පිරිසක් පැමිණියා. ඒකට ඩොක්යාඩ් ආයතනයේ මේ වෙනකොට ලබන ප්‍රශස්ත ලාභය පරිචය බැලුවෙන් පස්සේ පිට රටත් නැව් හදලා යවුවා. ඔව්. ඒකට මේ තමයි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම. හැබැයි මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් තියෙන්න ඕනේ. ඒව රටට වාසිදායක වෙන්න ඕනේ කියන තාන්නේ අපි ඉන්නවා. හැබැයි මේවා ප්‍රතිව්‍යුහගත කරන්න ඉඩ දෙන්න වෙනවා. එහෙම නැත්නම් මේවා යාපස්සට අරන් යන්න ඉඩ දෙන්න බෑනේ. අපේ රටෙත් ඔය තෙල් ගෑස් තියෙනවා කියලා පහුගිය දවස්වලින් නම් මේ ආණ්ඩු ගණනාවක් තිස්සේ කතාබහ සිද්ධ කරනවා. හැබැයි මේවා ගොඩට ගත්තද රටට ආදායම් ලැබුණාද? අද දිනමින පුවත්පත දිනුෂය ගැන කියනවා මේ තෙල් සහ ගෑස් කැනීමට අලුත් සමාගමක් එනවා කියලා. ඔව්, තෙල් සහ ගෑස් කැනීමට සමාගමක් එයි කැබිනට් අනුමැතිය ලැබෙයි. ක්‍රිසන්ති විතාරණයි වාර්තා කරන්නේ අවුරුදු 10කින් පිටරටටත් මේ ගවේෂණ කටයුතු ව්‍යාප්ති කරන්න පුළුවන්. අපේ රටේ තෙල් ගන්න විදේශ සමාගම් අවශ්‍ය නැහැ කියලා ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වෙච්ච කාරණාවක්. ඒ අනුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා තෙල් සහ ගෑස් සමාගම මගින් තවත් අවුරුදු 10කින් මෙරට වගේම පිටරටවලත් තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා කියලා අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා කියනවා. දැන් මේ විදිහේ ආයතන කීපයක් ලෝකේ තියෙනවා. මැලේසියාවේ පෙට්‍රොනාස්, ඊට පස්සේ ඉන්දියාවේ ONGC මේ වගේ ආයතන බිහි වෙන්නේ ඒ විදියට. ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් ගත්තම නිලධාරීන් දේශපාලනඥයන් 14ක් වෙනුවට රටේ සමස්ත ජනතාවටම මේ ඛනිජ තෙල් වල ප්‍රතිලාභ ලැබෙන්න ඕන නිසා මේ සමාගම පිහිටුවා. ඒ වගේම දැන් මිල සූත්‍රයක් ආයි ගේනවද? ඒක පිළිබඳව ඇයි ඉස්සර විවේචනය කළා නම් ඒ විවේචනය කරපුවාට දැන් මේ සූත්‍රය හොඳද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. එතෙන්දී ඇමතිවරයා කියනවා මංගලගේ මිල සූත්‍රය පිළිබඳ විනිවිද භාවයක් නොතිබීම සහ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ මිල සූත්‍රයකට වඩා මිල ස්ථායීකරණ අරමුදලක් වීම යන ප්‍රධාන විවේචන දෙකක් තිබුණා. හැබැයි ස්ථායීකරණ වැඩසටහනක් නැත්තම් මිල සූත්‍රයකට යන්න වෙනවා. ඒක නිකන් 1 2 3 V1 V2 V3 V4 V5 සමානයි V6 කියලා හරියන්නේ නැහැ. විනිවිද භාවයක් තියෙන්න ඕනේ කියලායි සඳහන් කර සිටින්නේ. කොහොම වුණත් තෙල් උනනවනන් ලංකාවේ මේ වෙලාවේදී ඒක මේ ආරංචියක් විදිහට උනත් සතුටුදායක කාරණාවක්. අර සිනමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳලම එහෙම බලාපොරොත්තු තිබුණා. මේ ඔය රෝහණ බෙද්දගේ මහත්මයා මේ එක සින්දුවකක් තියෙනවා මේ මොනවාද කන්ද නගිනවනේ මේ හපුතලේ කන්ද නගිද්දි ඒ හපුතලේ කන්ද නගිද්දි හරකට කියනවා යමම් පුතා ඉස්සරහට බය වෙන්න එපා පේසාලෙන් තෙල් මතුවේ කියලා. ඒ 70 ගණන් වල ඉඳලා මේ බලාපොරොත්තු තිබුණා. අද තමයි 2022වත් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා නම් හොඳයි. තෙල් තියෙනවලු. හැබැයි මේ තෙල් කැනීම් කටයුතු ආරම්භ කිරීමේ සිද්ධවීම නැත්නම් මේ ආරම්භ කිරීමේ ප්‍රවෘත්තිය අපිට කවදා අහන්න දකින්න ලැබෙයිද? ඒ තෙල් වලින් අපේ රටේ වාහනයක් දුවන දවසක් කවදා උදා වෙයිද? ඉතාමත් ඉක්මනින් උදා වෙනවා නම් හොඳයි. තෙල් ගෑස් වලින් තමයි වාහන දුවන්නේ. වාහන දුවන හින්දා ට්‍රැෆික් නැත්තම් මේ මාර්ග තදබදේ වැඩි වෙනවා. මාර්ග තදබදේ නිරීක්ෂණය කරන්න අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඩේලි නිවුස් පුවත්පත අද ප්‍රධාන ඡායාරූපයේ විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව. මේ ඡායාරූපේ ඔබට පැහැදිලි වෙනවා මාර්ගවල අපි දකිනවා මේ මාර්ග තදබදේ ඇති වෙලා තියෙනවා. මේ දේවල් නිරීක්ෂණය කරන දැන් පොලිසියයි ගුවන් හමුදාවයි එකට එකතු වෙලා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. සිකුරාදා සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් දෙකේදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. අද Daily News පුවත්පත කියනවා Sri Lanka Air Force launched a joint operation with Sri Lanka Police and utilizing a Bell 212 helicopter and drones to monitor traffic flow in the Colombo area on Thursday and Friday. මේ පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් දෙකේදී කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මාර්ග තදබදය නිරීක්ෂණය කරන්න Bell 212 හෙලිකොප්ටර් යානාවක් ඒ වගේම drones නැත්තම් මේ ඩ්‍රෝන් යානා මගින් මේ දේවල් නිරීක්ෂණය කළා කියන කාරණාව සඳහන් වෙනවා. නෙළුම් පොකුණ හන්දිය, ඒ වගේම ආයුර්වේද හන්දිය, දේතෝන ප්‍රදේශයේ, පංචිකාවත්ත ප්‍රදේශයේ, ඒ වගේම නව කැලණි පාලම, පාර්ලිමේන්තු වටරවුම මේ සියලු ප්‍රදේශ ආවරණය වෙන විදිහට ගුවන් හමුදාවේ දායකත්වයෙන් පොලිසියත් එක්ක එකතු වෙලා මාර්ග තදබදේ නිරීක්ෂණය කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඉතින් මේක අගය කරන්න ඕනේ. ඉස්සරහටත් ඔය අපිට ඩ්‍රෝන් කැමරාවකින් බලලා ඉස්සරහා ට්‍රැෆික් තියනවද නැද්ද කියලා හොයාගන්නත් පුළුවන්. දැන්ටත් ඇප් වලින් නැත්තම් ඔය ජංගම දුරකථන යෙදුම් වලින් ඒ ගැන අපිට හොයාගන්න පුළුවන්. හැබැයි
පොලිසියට බොහොම වැදගත් මාර්ග තදබදේ වැඩි තැන්වලට වැඩි නිලධාරීන් පිරිසක් යොමු කළා. ඒ මාර්ග තදබදේ ඉක්මනටම නැති කළා ජනතාවට සුව පහසු ගමනක් ඇති කරන්න වඩාත් කාර්යක්ෂම විදිහට මේ වැඩේ සිද්ධ වෙනවා නම් හොඳයි. ට්‍රැෆික් නැති වුණාමත් ඔය මාර්ග අනතුරු වැඩි වෙනවා කියලා අපි අහලා තියෙනවා. ට්‍රැෆික් නැති වෙනකොට වේගෙන් ධාවනය කරන්න උත්සාහ කරනවා. එතකොට අනතුරු සිද්ධ වෙනවා. අනතුරු සිද්ධ වෙනවා. දැන් මේ වගේ ඩ්‍රෝන් කැමරා මගින් උඩ ඉඳලා නිරීක්ෂණය කළාම රථවාහන තදබද ඇති වෙන්න හේතු මොනවද කියලා හොයාගන්නත් පුළුවන් නේද? ඒ වගේම දැන් සමහරවිට පොලිසියෙන් නැතුව ඇති කියලා අපි දාන වංගු වෙට්ටු ඔය දේවල් ඔක්කොම පොලිසියට හොයාගන්න පුළුවන්. අනතුරක් වළක්වාගත හැකිව තිබියදී යම්කිසි පුද්ගලයෙකු අනතුරකට ලක් කර එම පුද්ගලයා මිය ගියොත් ඒක වැටෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට. එහෙම නැත්නම් අනියම් මිනීමැරුමකට. දණ්ඩ නීති සංග්‍රහයට අනුව මේ සඳහා නියම කළ හැකි උපරිම දඬුවම අවුරුදු 20ක සිර දඬුවමක්. ලංකාවේ වසරක් තුළ වාර්තා වන අනතුරු සංඛ්‍යාව 40,000කට වැඩි. නිල සංඛ්‍යාදත්ත එසේ වුවත් නියම ගණන ලක්ෂ 5ක් ලෙසයි රක්ෂණ සමාගම් හඳුනාගෙන තිබෙන්නේ. 2017 වසරේදී පමණක් මාරක අනතුරු 3154ක් වාර්තා වී ඇති අතර 2018 වසරේදී එම සංඛ්‍යාව 3113ක් ලෙසයි සඳහන් කර තිබෙන්නේ. කොවිඩ් වසංගතය හමුවේ වුවද 2019 වසරේදී මාරක අනතුරු 2829ක් වාර්තා වී ඇති අතර 2020 වසරේදී එම සංඛ්‍යාව 2144ක් වනවා. වසර 2020 පමණක් සැලකිල්ලට ගතහොත් ගත වූ සෑම පැය 4කටම වරක් ලංකාවේ කොහේ හෝ තැනක රියානතුරක් නිසා පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. 2020 වසරේදී පමණක් රියානතුරු වලින් පුද්ගලයන් 15528 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ අනුව දල වශයෙන් දිනකට පුද්ගලයන් 42 දෙනෙක් රියානතුරු නිසා බරපතල තුවාල ලබනවා. ලෝකයේ තත්ත්වය මේට වඩා බැරෑරු. වසරකට 1,60,000ක් මාරක රියානතුරු වලින් මිය යනවා. ඒ ගතවන හැම තප්පර 25කටම සැරයක් ලෝකෙ කොහේ හෝ තැනක රියානතුරක් නිසා පුද්ගලයෙකු මිය යනවා. ඔබ මේ දකින්නේ 2019 සහ 2020 යන වසර දෙක තුල මාරාන්තික රියානතුරු පිළිබඳ නිල සංඛ්‍යා දත්තයි. ඒට අනුව 2020 දී පදිකයින් 538ක්, යතුරුපැදිකරුවන් 803ක්, වාහනවල ගමන්ගත් මගීන් 263 දෙනෙක්, යතුරුපැදිවල ගමන්ගත් පසුපැදිකරුවන් 147 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මියගිය පාපැදිකරුවන්ගේ සංඛ්‍යාව 159ක්. 2020 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ යතුරුපැදිවලින්. 2020 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 48 ඉක්මවනවා. ඔබ විශ්වාස කරන එකක් නෑ. සෑම උදෑසනකම ගෙදරින් පිටත් වෙන අයගෙන් 30 දෙනෙක් ආපහු ඒ විදිහටම එන්නේ නෑ. මෙයින් 15 දෙනෙක් සදාටම ජීවිතය හැර යනවා. 10 දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත් වෙනවා. 5 දෙනෙක් සුළු තුවාල ලබනවා. අපි මේ ගැන ඔබට කිව්වේ ඔබේ ජීවිත ඔබේ පවුලට වගේම මේ රටටත් හුඟක් වටින නිසායි. අපි කාටුන් බලන්න හදන්නේ බොහොම ඉක්මනට බලමු දිනමින පුවත්පතේ අංජනගේ කාටුනිය දෙන්නේ කතා වෙනවා. මේ කතාව මොකක්ද? රසායනික පොර ගෙන්වීමත් සමග පොර සහනාධාරය අහෝසි වෙනවා කියලා සජිත් කියනවා. ඔන්න දැන් සජිත් මහත්තයා එහෙම කියනවා. බලපං රසායනික පොර දුන්නත් වැරදි, නුදුන්නත් වැරදි. දුන්නත් ඉතින් එක එක කතා කියනවා, නුදුන්නත් ඉතින් කතා කියනවා. මේ සතියේ ඇවිලිච්ච අනිත් කතාව තමයි මෛත්‍රීපාලගේ ගැහිල්ල. අද අනුරුක් තේනුවර අදිනවා කාටුන් එකක් දිනමින පුවත්පතට. මෛත්‍රීපාල මහත්තයා කියනවා මහින්දානන්ද මහත්තයාට මම ගහනකොට ගහන්නේ ආප්‍යක්කේම කාලා නිල බලලා තමයි ඈ. මේ බෙම්පියා කාටුනේ දිවයින පුවත්පතේ ඒකෙත් තියෙන්නේ ගැහිල්ල ගැනම තමයි. මහින්දානන්ද මහත්තයයි මේ බලන්න මේ බෙම්පියා ළඟට ඇවිල්ලා දෙන්න කතාවක්. හිටියත් එකයි නැතත් එකයි ගැහුවොත් ගහනවා කියලා මහින්දානන්ද මහත්තයා කියනවා. හිටියත් එකයි නැතත් එකයි ගැහුවොත් ගහනවා කියලා කියනවා. මේ බෙම්පියා අහනවා කාටද පඹයන්ටද?
ඊළඟටත් තියෙන නජිත් ගැහිල්ලක්ම තමයි අංජනගේ කාටූන් එක තෝරගන්න දිනමෙන පුවත්පතෙන් ගෑස් පාරිභෝගිකයෝ රැකගන්න අවශ්‍ය නීති ගැසට් කරනවා ලසන්ත අලගියවන්න කියයි. එහෙම කියද්දී අපිට හිතනවා ගැසට් මේ දෙවෙනි පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේ ගෑස් සිලින්ඩර් ගැන කියන්නේ මේ දෙන්නේ කතාවක්. ගෑස් සිලින්ඩර් පිපිරෙනවා නේද? ගෑස් සිලින්ඩර් පිපිරෙනවා නේද කියලා අහනකොට අනිත් එක්කෙනා කියනවා "ඔව්." එහෙනම් එළියේ එහෙමනම් ලිපගිනි එළිය මොලවන්න තියෙන්නේ. ඔව්. එහෙමනම් ලිපගිනි එළිය මොලවන්න තියෙන්නේ කියලා දැන් ඉතින් ගෑස් සිලින්ඩර් එළියට ගිහින් පාවිච්චි කරන්නද වෙන්නේ. අනුරාධ හිරිපිටිය නිර්මාණය කරන්නේ ඕකයි තත්ත්වයේ කවිය දිවයින පුවත්පතට 3-2 හැතුනේ නිදහස් පක්ෂයෙනි මෛත්‍රී එහෙම කියලා හුස්ම ගනී මහින්දානන්ද එතකොට හොස්ස අනි රනිල්ටත් මේවා දැක්කම කැස්සමිනි රනිල්ටත් මේවා දැක්කම කැස්සමිනි රහස් කතා යනවා කියලා ආරංචි මේ අතරේ. එහෙමද? දේශපාලන ලෝකේ අලුත් තොරතුරු ලබන සතියේත් අපි ඔබට කියන්න සූදානම්. දේශපාලන ලෝකෙ විතරක් නෙවෙයි රටේ තොටේ සිද්ධ වෙන හැම දෙයක්ම අරගෙන අපි හෙටත් උදේ 6ට ඔබව මුණ ගැහෙන්න අපි සූදානම්. ගිහින් යන්න දිනුෂ. ඔව් නිරුපද්දිත වෙන්න ඔබට ආයුබෝවන්. ආයුබෝවන්.